තෙරුවන් සරණයි. අද වප්පුර පසළොස්වක පොහෝ දිනය. ශාසන ඉතිහාසයේ සුවිශේෂී කරුණු රාශියක් මුල් කරගෙන වප්පුර පසළොස්වක පොහෝ දිනය අප සියලු දෙනාට අතිශය වැදගත්. තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ තව්තිසා දිව්ලොව සිට සංකස්සපුරයට වැඩම කරවීම සිද්ධ වන්නේ අද වැනි උතුම් පුර පසළොස්වක පොහෝ දිනයක. ඒ වගේම සංඝමිත්තා තෙරණියත් ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාවත් මෙරටට වැඩම කරවීම වෙනුවෙන් වූ සංදේශය රැගෙන අරිට අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දඹදිව් තලය බලා පිටත් යන්නේ වප්පුර පසළොස්වක පොහෝ දිනයකදී. ඒ වගේම විශේෂයෙන් අපිට වැදගත් වෙන තවත් කාරණයක් තමයි පෙහෙවස් සමාදන් වූ භික්ෂුන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් අනතුරුව කටින චීවර මාසය ආරම්භ වන්නේ වප්පුර පසළොස්වක පොහෝ දිනෙන්. ඉතින් මේ කියන කරුණු කාරණා රාශියක් නිසා වප්පුර පොහෝ දිනය බෞද්ධ අපට අතිශය වැදගත්. එසේනම් අද දවසේදීත් අප සූදානම් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සිරි සදහම් සෙත ධර්මදේශන මාලාවේ 11 වන ධර්මදේශනය කොළඹ 7 විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේ සිට මේ ආකාරයෙන් සජීවීව ඔබ වෙත සමීප කරන්නට. අද දේශකයන්න් වහන්සේ අවසරයි කොළොන්නාව ශ්‍රී මහ බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද පොරැල්ලේ කෝවිද හිමිපාණන් වහන්සේ. එසේනම් මෙම ස්ථානයේ වැඩ හිඳින බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් මල් පහන් සුවඳ දුම් පූජාව සිදු කරන්නටත් දේශකයන්න් වහන්සේ වෙනුවෙන් දැහැත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කරන්නටත් මේ ආරාධනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට. වප්පුර පොහෝදා සිරි සදහම් සිත ධර්මදේශන මාලාවේ 11 වන ආදියර මේ ආකාරයෙන් අප ඔබට සමීප කරන්නේ අද දේශකයන්න් වහන්සේ කොළොන්නාව ශ්‍රී මහ බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමිපාණන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරනේ. නමස්කාරය කියමු පන්සිල් සමාදන් වීමට. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා
මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සංඝං බන්තේ පවාරේමි දිත්තේන වාසුතේන වා පරිසංකාය වා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි තීති. පින්වත්නි, අපේ පින්වත් විපක්ෂ නායකතුමා මැතිනිය ප්‍රමුඛ මේ සෑම දෙනාම සූදානම ටික වෙලාවක් බණට කන්දේ. අද පවාරණය කරන දවස. මොකද්ද මේ පවාරණය කරනවා කියන්නේ? දැන් අද ඉඳලා පටන් ගන්නවා සිවුරු පූජා චීවර මාසෙ. සිවුර ගන්න ආඳුරු පවාරණය කරන්න ඕන. සීමාවට එකතු වෙන්න ඕන. දැන් මේ කොරෝනා නිසා එකතු වෙන්න ලැබෙයිද දන්නේ නැහැ. සීමාවට වස් සමාදන් වෙච්ච ආඳුරුගොල්ලෝ උපසම්පදා වෙච්ච වස් සමාදන් වෙච්ච අය එකතු වෙලා පවාරණය කරනවා. ඒක මාසෙට සැරයක් විපක්ෂ නායකතුමාටත් පුළුවන් මේ කාර්යාලය කරන්න. ඒක බුදුහාමුදුරගේ දැනුම බලන්න. මාස 3ක් වස් සිටපු ආඳුරු අද එකතු වෙලා කියනවා සංඝයා මැද්දේ උක්කුටියෙන් ඉඳගෙන. උක්කුටියෙන් ඉන්නවා කියන්නේ ඇඟිලි තුඩු වලින් වාඩි වෙන්න ඕන. යටිපතුල උස්සන්න ඕන. අමාරු වැඩක්. බැරි අයට බෑ. පුළුවන් අය එහෙම වාඩි වෙන්න ඕන. සංඝයා මැද්දේ කියනවා සංඝං බන්තේ පවාරේමි ස්වාමීනි මම අද පවාරණය කරනවා. වස් සිවුරක් ගන්න මම සූදානම්. ලැබෙයිද නැද්ද දන්නේ නැහැ. කටින සිවුරක් බලාපොරොත්තුෙන් ඉන්නවා මම. මේ මාසයක් තියෙනවා. එතකොට මේ මාස 3 කාලේ ඇතුලේ මං සමාදන් වෙච්ච මේ වස් පිළිබඳව ඔබ වහන්සේලා මගේ වස් කැඩෙනවා එහෙම දැක්කද? දිත්තේනවා. මේ දැන් සීමාවින් ආඳුගොල්ලෝ කවුරුරි දැක්කද? සුතේනවා. කවුරු හරි ඔබ වහන්සේලාට කිව්වද කොවිඩ්ගේ වස් කැඩුනා? කිව්වද? එහෙම නැත්තම් ඔබ වහන්සේලාට මං ගැන සැකයක් තියෙනවද? සැකයක් තියෙනවා. එහෙමනම් වදන්තු මේ සභාව මැද්දේ මට කියන්න. ඔන්න එකතු වුණාම කරන්න ඕනේ වැඩ 3ක්. දිනන්න නම්. කෑ ගන්න එක නෙමෙයි. කෝලාල කරන එක නෙමෙයි. තව කෙනෙක්ගේ කතාවට ගාලා වට්ටන එක නෙමෙයි. අවංකකම. මං ගැන මොකක් හරි වරදක් ඔබලා දැක්කද? මං ගැන මොකක් හරි නරක දෙයක් කවුරු හරි කිව්වා කියන එක ඇහුණද? නැත්තම් මං එක්ක ඉන්න ඔබලට මං ගැන සැකයක් තියනවද? මට කියන්න මං අදා ගන්න. කොහොමද පාඩම? ඕක තමයි පවාරණය. අද සන්ධ්‍යා කාලේ උපසම්පදා වෙච්ච සමාදන් වෙච්ච ආඳුරුගොල්ලෝ සීමා මාලිකට එකතු වෙලා ඔය වාක්‍ය කියලා පවාරණය කරනවා. ඒක කලේ නැත්තම් සිවුර ගන්න බෑ. ඔළුවේ තියාගෙන ගේන සිවුර ගන්න බෑ අද පවාරණේ නොකොලොත්. විනයක්.
එතකොට මං පිරිසිදු කෙනෙක් වෙන්න ඕන. මං පිරිසිදුයි. මං ගැන මට වඩා පේන්නේ මාව බලන අයට. මං ලෝකේ බලන්නේ S දෙකෙන්. දවසකට මාව බලනවා S 1000 ගාණක්. මාව බලනවා මගේ අඩුපාඩු පේනවා. ඒවා කියලා දෙනකොට නියතමානීව පිළිගන්න ඕන. එයා තමයි දිනාගේ. සමාජේ වැඩ කරනකොට විපක්ෂ නායකතුමනි හරියට පරිස්සම් වෙන්න ඕන. මිනිස්සු ගැන විවිධ විදියට බෙදලා තියෙනවා. බුදුහාමුදුරු තරම් චරිත බෙදුවේ නැහැ මේ ලෝකේ වෙන කිසිම ආගමක. මුලින්ම උන්වහන්සේ බෙදුවා මේ ලෝකෙම ඉන්න මිනිස්සු ගෑනු පිරිමි ඔක්කොම කොටස් 6කට බෙදන්න පුළුවන්. පළවෙනි කොටසට කිව්වා රාග චරිත. දෙවෙනි එකට කිව්වා ද්වේෂ චරිත. තුන්වෙනි එකට කිව්වා මෝඩ චරිත. හතරවෙනිට කිව්වා සද්ධා චරිත. පස්වෙනිට කිව්වා බුද්ධි චරිත. සයවෙනිට කිව්වා විතක්ක චරිත. ඉස්සල්ලා තමන්ගේ පක්ෂේ ඉන්න අය මේකෙන් මොකටද වැටෙන්නේ කියලා අඳුර ගන්න ඕන. එතකොට ලේසි ගමන යන්න. ඕක කරන්න පුළුවන් වටද විසුද්ධි මාර්ගයේ පිටු 100 ගාණක් තියෙන ඕකේ විස්තර. මම විපස්සනා නායකතුමාට කියලා දෙන්න මං ආදරේ. පොඩි වැඩක් හැමතිස්සෙම චෙක් කරන්න ඕන. මොනවාරි හොඳ ටොපි ටිකක් ළඟ තියාගන්න. ඔය මොනවාරි හොඳ ටොපි ටිකක් හැමතිස්සෙම තියාගන්න ළඟ ඉන්නේ කෙනාට දීලා තියන්න ටොපි ටිකක්. දැන් මේ ඉන්න අයට කරන්න යන්න එපා. අලුතෙන් කෙනෙක් මුණ ගැහෙනකොට ටොපියක් දෙන්න. දීලා නිකන් බලන්න පොඩ්ඩක්. සමහරු ටොපිය ගන්නවා, ගලවනවා, කටේ දාගෙන අඩුම තරමේ පැයක්වත් කනවා. ඒ පැත්තට ගන්නවා, මේ පැත්තට ගන්නවා, තොල ළඟට ගන්නවා, ලෙල්ලට කනවා. ඒම රස කර කර කනවා නම් එයා රාග අධිකයි, කාමුකයි, පරිස්සම් වෙන්න ඕන. එයා රාගිකයි. තව එක්කෙනෙකුට ටොපිය දුන්නාම කොලේ ගැලෙවා කටේම චර ගැව ටොපිය ඉවරයි. ටොපියට ඕමන ඌ අපිට කොහොම කරයිද? අපෝ ද්වේෂ චරිතය ටොපියට කරපු චරාස් ගැව ඉවරයි. තවත් කෙනෙකුට දුන්නාම එයා සාක්කුවේ දාගන්න. කන්නේත් නැහැ දෙන්නෙත් නැහැ. මොඩෙක්. ටොපිය දිය වෙලා කූඹිය එනකන් ඌ දන්නෙත් නැහැ. මොඩෙක්. තවත් කෙනෙකුට ටොපිය දුන්නාම එයා ටොපිය අතට ගත්ත ගමන් thank you බං කියන. ස්තුතියි කියන. ළඟ ඉන්න එක්කෙනාගේ තාන උඹට කැල්ලා දෙන්නද කියලා. පින් දීලා කනවා නම් බෙදාගෙන කනවා නම් සද්දාචරිතය. ඒ වචනේ තියෙන ලොකු ගැම්මක්. ස්තුතියි. එයා සද්දාවන්තයි. තවත් කෙනෙකුට ඒ ටොපියම දුන්නාම එයා කටේ දාගෙන හරි මොකක් හරි කොලේ කියවනවා. ටොපිය බලනවා නම් මොකක්ද? දිනේ පැනලක්. සීනි තියනවාද? මේක හොඳද? බලන්න ඉපැදෙන්නේ කන්නේ මොකද්ද කියලා දුන්නු පළියට කන්න බෑ. විමසන බුද්ධි චරිත. ටොපි කොලේ ඔම කියවනවා නම් අනිත් ඒවා ගැන කොහොම බලයිද? තවත් එකෙකුට ටොපිය දුන්නාම ටොපියක් තියාගෙන ඔළුවක් ටිකක් උසෙන කල්පනා කරනවා. මේක මොකටද මටම ටොපිය දුන්නේ කියලා. මටම දුන්නේ මේක කාලා පස්සෙන් යන්න වෙයිද? දිරෝ ගන්න බැරි වෙයිද කියලා මිනිහා කල්පනා කරනවා. ඒ විතක්ක චරිත. ඔන්න අපි ළඟ ඉන්නේ ඔච්චරයි මිනිස්සු. සමහර ඉන්නවා හරි කාමුකයි රාගයි. මිනිස්සු සමහර ඉන්නවා පොඩ්ඩ නැත්තම් ඉවරයි කේන්තිකාරයෝ ද්වේෂයි. සමහර ඉන්නවා පෙරාපු මෝඩයෝ. තවත් සමහර ඉන්නවා හරිම සද්ධාවන්තයි. සමහර ඉන්නවා බොහොම බුද්ධිමත් එක සැරයක් කිව්වම ඇති. තේරුම් ගන්න. තවත් සමහර ඉන්නවා වාද කරලම කාලේ කනවා. එකට එකම කියනවා. මෙන්න මේ සමාජය අපි වැඩ කරනකොට දැලිපියෙන් කිරි කනවා වගේ. කිරි ටික කන්න ඕන. තොලකට බේර ගන්න ඕන. ඒයි සමාජයේ විෂමයි. නානත්ත කායා නානත්ත සංඥා. එක එක්කෙනාගේ රූප බැලුවත් එක එක පාටයි, එක එක විදියයි. එක එක්කෙනාගේ සිතිවිලි ගත්තත් විවිධයි. දැන් මේ ඇඟිලි පහ වගේ තමයි සමාජය. මේ සමාජයේ මේ ඇඟිලි පහ වගේ.
අවබෝධයෙන් ඉන්න කෙනාට දිනන්න පුළුවන්. දැන් මේ ඇඟිල්ලට කියන්නේ මාපට ඇඟිල්ල. මෙයා එකතු වෙන්න කැමති නැහැ. ආංකාරයි. එයා ඇතින්මයි නිදිමිච්ච ගතිය තියෙන. එයා ඉන්නේ ළඟට. එයා ටිකක් උඩින් යන්න බලන. එයා කැමති නැහැ. එයා හැමතිස්සෙම ඈතින් ඉන්නවා. මෙයාට කියන්නේ දබර ඇඟිල්ල. මදාවියොත් ඉන්නවා. පාතාලකාරය. එයා තමයි කියන්නේ බලාගනින් තෝ උස්සල පොලේ ගන්න. මේ ඇඟිල්ලෙන් කිව්වොත් බලාගනින් කියලා ගණන් ගන්නෑ. චන්ඩි පාට. මෙයාට කියන්නේ මැද ඇඟිල්ල. සත පහකට වැඩක් නැහැ. උසයි. කිසි කමකට නැහැ. එයාගෙන් තේරුම් ගන්න. ඒ මුණුත් ඉන්නවා. එලෝටත් නැහැ, මෙලෝටත් නැහැ, පඹිවුවා. මෙයාට කියන්නේ වෙද ඇඟිල්ල. එයාට තමයි මුද්ද දාන්නේ. මනමාලයි. නාකි වුණත් විශේෂ තියෙනවා. මෙයාට කියන්නේ සුල ඇඟිල්ල. මෙයා තමයි පොඩි මිනිහා. රාණසිංහ ප්‍රේමදාස මහත්තයා වැඩ කළේ මෙයාට. ප්‍රේමදාස මහත්තයා ගත්තේ මෙයාගේ පැත්ත. මොකද මෙයාව නමා ගත්තොත් අනිත් අයට නැගිටින්න බෑ. මෙයාවයි දිනන්න ඕන. මෙයා නැගිට්ටොත් ඔක්කොමලට නැගිටින්න පුළුවන්. එයාව ගණන් ගත්තේ නැත්තම් පොඩි එකාව. පොඩි එක්කෙනාට තැන නොදුන්නොත් සමාජේ ඒ සමාජය නැගිටින්න බෑ. ලොකු ගේමක් දෙන්න අනිත් උන්ට නැගිටින්න. එයා නැගිට්ටොත් සමාජෙම නැගිටින. ප්‍රේමදාස දර්ශනේ ඒකයි. මම බොරැල්ලි. ඉතින් දැක්කා. පාරේ වෙලඳන් කරපුන්ට කිව්වා මේම කරන්න එපා. උඹලට මං කඩ ටිකක් දෙන්නම්. කඩ ඇතුලේ රැට බුදියන්න එපා. ඇයි බුදිය ගත්තොත් තමයි ඔතන ලෝකේ නැති බලුකම් ඔක්කොම කරලා බුදියන්න බෑ. ෆැමිලි අයම යුකරපා. ඒ පොඩි එක්කෙනාගේ පැත්ත බලන්න. ආංකාරකමට බෑ. චණ්ඩිකමට බෑ. කිසි වැඩකට නැති එකාගෙනුත් වැඩක් නැහැ. මනමාලයකින් වැඩකුත් නැහැ. අර පොඩි තැනකින් එනකොට දැන් ඒ කියන්නේ ඊයේ පවුල් 800 විතර මේ වතුර බෙදලා ආවා කිව්වේ පොඩි අයට. එනිසා අපි නිතරම මේ මනුස්ස ධර්ම බුදුහාමුදුරු බණ කිව්වේ මේ මනසට. ඇස් දෙකට නෙමෙයි. ඇස් දෙකට බණ වැඩක් නැහැ. කනට වැඩකුත් නැහැ. නහයට වැඩකුත් නැහැ. දිවට වැඩකුත් නැහැ. කයට වැඩකුත් නැහැ. බණ වැටෙන්න ඕනේ මනසට. මනස උසස් වෙන්න යා දෙයියෙක් වෙනවා. බුදුහාමුදුරු කලේ උකයි. මනස උසස් කළා සම්මා සම්බුද්ධ වුණා. මේ මනස තමයි අපි ඔක්කොම කරන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා. නිතරම මනස හොඳට බලන්න ඕන. බලලා වැඩ කරන්න. ප්‍රශ්න තියෙනවා. කාටද ප්‍රශ්න නැත්තේ? ගලන ගඟකේ ජීවිතේ. ගංගාතමෝ කඳු මුදුනින් පාලට පනින්නේ සාගරයට යන්න. එයාගේ අරමුණ සාගරේ. නිකම්ම යනවද නෑ? වංගු කපන්න ඕනේ, කඳුමින් පනින්න ඕනේ, ගල් පෙරලන්න ඕනේ, මුල් පෙරලන්න ඕනේ, රිංගන්න ඕනේ. ඔය ගල නැටි මොන බාධාව ආවත් ගඟ නතර වෙන්නේ නෑ අතරමඟ. එයාගේ සීමාවට යනවා. ප්‍රශ්න ජය ගන්න ඕන. ප්‍රශ්න අභියස ගැරන්ඩියෙක් වෙන්නත් හොඳ නෑ. ගැරන්ඩියාගේ ස්වභාවය පුංචි දෙයට පණ කඩාගෙන දුවනවා. ප්‍රශ්න අභියස නාගයෙක් වෙන්න ඕන. ප්‍රශ්නයක් ආවම නාගයා දුවන්නේ නෑ. නතර වෙලා ඔලුව උස්සලා පෙනේ පුප්පනවා. සූස් කිය බලන කොහෙන්ද මේක ආවේ කියලා. දැන් ඒකනේ බල්ලෙකුට ගලක් ගන්නකො. ඌ ගල විකරනවා. සිංහයෙකුට ගලක් ගැව්වොත් ඌ ගල බලන්නේ කොයි පැත්තෙන්ද ආවේ කියලා බලනවා. කොහෙන්ද මේක ආවේ? අන්න ඒකටයි උත්තරේ හොයන්න ඕන. ප්‍රශ්න තියෙනවා. හැමතැනම ගියක් ගත්තත් පන්සලක් ගත්තත් හැමතැනම ප්‍රශ්න. පන්සලක පෙරහැරක් කරලා පෙරහැර ඉවර වුණාම බෙරකාරයා මොකද කළේ? බෙරේ ගිහිල්ලා තිබ්බා කුස්සියේ වංගෙඩිය ළඟ. වංගෙඩිය ළඟින් බෙරේ තියලා මිනිහා ගියා යන්න. පෙරහැරක් කළාම හරි අමාරු. රෑ දැන් කළුවරයි ඔක්කොම නිදි. රෑ කළුවරේ වංගෙඩිය කතා කළා බෙරේට.
වංගෙඩිය බෙරේ දිහා බලලා කියනවා ආයිබෝම් බෙරා. බලපම් බම් මට තියෙන ප්‍රශ්න. මේ මිනිස්සු නෑ මේ බෙරේ කතා කළා වංගෙඩියට. ආයිබෝම් වංගෙඩිය. බලපම් බම් මට තියෙන ප්‍රශ්න. මුම් මාව බඩේ බැඳගෙන කෝටු කෑලි දෙකක් අරගෙන උඩ පැන පැන ගානවා. නට ගානවා. සින්දු කිය ගානවා. ඔබ දන්නේ නැහැ බං ආම්දුරු හොඳට කනවා මුම් මට ගානවා. ආම්දුරු උඩින් පුඩින් වලදනවා මුම් මට තලනවා. කොයිද යන උන් දෙන්නේ කසාද බඳිනවා. ඒත් මමයි ගුටි කන්නේ මට ගානවා. උන් කසාද බඳිනවා මට ගානවා මුම්. කවුරු හරි යමතිය කියලා මුල් ගලක් තියෙනවා. ඒත් මුම් මට ගානවා. යා මුල් ගලක් තියෙන මුම් මට ගානවා. පෙරේතයා භූතයා ඇවිල්ලා කියලා ඌ නටනවා යකා වැයිලා මුම් මට ගානවා. අර ඌ නටනවා මං ගුටි කනවා. පිරිත් කිව්වත් ගානවා. දැන් මේ මාසෙම ගානෝනේ කටිරි. එළි වෙන කුණුත් ගානවා. තොইল සම්ලි මේ ඉවරයක් නෑ බං ප්‍රශ්න. ඔබ දන්නේ නෑ බං අන්තිමට මලා කිව්වම කනත්තෙට ගිහිල්ලත් මට ගානවා. කනත්තෙත් මං ගුටි කනවා. වංගෙඩිය හොඳට ආගෙන හිටියා. කියනවා ආයිබෝම් බෙරා. උඹට නම් ගාන්නේ පුංචි කෝටු කෑලි දෙක. ටිකක් මන් දිහා බලන්න. මුම් මට කොටනවා බම් මෝල් ගයේ. පිටිත් කොටනවා. ලුණු ඇඹුල් දාලත් කොටනවා. පොලුත් කොටනවා. උඹ දන්නේ නැහැ සමහර දාට මෝල් ගස් දෙකක් දාලා කොටනවා. බෙරේ කල්පනා කළා මට මොන ප්‍රශ්නද මේකට දෙන ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්න ජය ගන්න බුද්ධිය තියෙනවා. සමාජය වැඩ කරනකොට තවත් පරිස්සම් වෙන්න ඕනේ. මහත්මා ගාන්ධිගේ චරිතය කියවන්න. මහත්මා ගාන්ධිතුමා කියනවා තැනක උඹ සමාජයට වැඩ කරන්න කැමති නම් මුලින් තාඩුවක් බැඳගනි. මුලින්ම තාඩුවක් බැඳගනි. ඇයි සමාජශීලී සමාජයට වැඩ කරන තමයි ගහන්නේ වැඩි. තාඩුවක් බැඳගනි. ඒ චරිතය කියවන්න. ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. කියන දේ කරන්න ඕන, කරන දේ කියන්න ඕන. දැන් අම්මා කෙනෙක් පුංචි බබෙක්ව එක්කන් ගියා ගාන්ධිතුමා ළඟට. ගිහිල්ලා කිව්වා ඒ රටේ පිළිගත්ත කෙනෙක්. ගිහිල්ලා කිව්වා ගාන්ධිතුමනි මේ අපේ පුතා නිතරම සීනි කනවා. සීනි බෝතලේම කනවා. මේ එක්කන් ආවේ උපදේශයක් දෙන්න. හොඳයි අම්මේ තව සතියකින් එන්නකො පුතා එක්ක කරේ. සතියකින්. දැන් මේ අම්මට නිින්ද යන්නේ නැහැ නේ සතියක් යන කගේ අරයා මොනවා කියයිද දන්නේ නැහැ නේ. ගණන් කර කර ඉතින්දලා සතියකින් එක්කන් ගියා. ඇයි අම්මේ? සතියකින් එන්න කිව්වේ මොකද පුතේ මේන් පුතාගේ මූණ ටිකක් අත ගාලා ඔළුව අත ගාලා කිව්වා පුතේ අදින් පස්සේ සීනි කන්න එපා. තද වෙන්නේ නැද්ද අපිට? ඒක එදාම කිව්වා නම් ඉවරයි. සතියක් ඉන්න කිව්වේ මොකටද ඕක කියන්නේ? අම්මා ටිකක් සැරවුණා. ගාන්ධිතුමා කියනවා නෑ අම්මේ කලබල වෙන්න එපා. කොල්ලව එක්කන් එනකොට මමත් සීනි කනවා. මගේ වැඩේ සීනි ටිකක් කටේ දදා ඉන්නවා නිතර. මම සීනි කකා ඌට කිව්වොත් සීනි කන්න එපා කියලා. එපා කියලා මං කකා ඉන්නවා කොල්ල දැක්කොත් ගාන්ධි ඉවරයි. මම සතියක් කල් ගත්තේ මං දැන් සීනි කන එක නතර කළා. බොහොම අමාරුවෙන් මම දැන් සීනි කන්නේ දැන් මට බය නැතුව කියත හැකි. පුතේ සීනි කන්න එපා. ඕවා ඉගෙන ගන්න. ඔවා තමයි කෞටිල්‍ය ශාස්ත්‍ර කියලා කියන්නේ. මේ ලෝකෙට කපටිකම ගෙනාවේ චාණක්‍ය කියන පඬිවරයා. එයා තමයි කපටිකම රටක් පාලනය කරන්නේ කොහොමද? ධර්මාශෝක කෙනෙක් ලැබුණේ එයා නිසා. චණ්ඩි අශෝක ලැබිලා පස්සේ ධර්මාශෝක වුණා. ඒ නිසා දේශපාලනයේ වේවා පෞල් ජීවිතයේ වේවා ආයතනයක් වේවා මේ සෑම දෙයකම පාලනය කරනකොට මනා ඉවසිල්ල අංක 1. ඉවසීමෙන් සැනසීම ලැබේ. බුදුහාමුදුරු කොච්චර ඉවසුවද? බුදුහාමුදුරු කොච්චර බැන්නද? වරදක් කරලා නැහැ. එක මිනිහෙක් බයිනවා ඉවරයක් නැහැ. බමුණෙක්. බුදුහාමුදුරු ගහක් යටට වෙලා ඔදේට hina වෙලා හිටියා මේ මිනිහා බයිනවා. අන්තිමට මිනිහට මෙපා වුණා බැනලා. එපා වෙලා මම මෙච්චර බැන්නනේ ඔබ වහන්සේට කේන්තියක් හිමියන්නේ නැද්ද? බමුණා නිනි උඹේ ගෙදරට නෑයෝ එනවා කියලා පණිවිඩයක් ආවොත් උඹ මොකද කරන්නේ? ඉතින් මගේ නෑයෝ එනවා නම් ඒ නෑයන්ගේ තරාතිරමට අනුව මං ඉතින් ගෙදර කෑම හදනවා.
කැවිලි හදනවා. ඉතින් ඉන්දියාවේ සුවිච් ಜಾති ඔක්කොම හදනවා. අයි දෙන්න එපාවම. දැන් අදලා බලාගෙන ඉන්නවා. පණිවිඩයක් එනවා. ඒගොල්ලෝ අද එන්නේ නැහැ. එන්න බෑ. එහෙනම් අර අදපු කැවිලි ටිකට මොකද කරන්නේ? ආඳුනේ නාවා කියලා පාඩු නැහැ. මමයි මගේ නෝනයි මගේ ළමයි ටිකයි කනවා. එහෙනම් ඔබ මෙච්චර වෙලා බැනපු ටික මට එපා උඹ කාපන්. මට එපා. මම මගේ පැත්තට ඔක දාගත්තමයි විඳවන්නේ. මං මගේ වැඩියෝව ගන්න හොඳ නෑ ඔළුවට. කණෙන් යවුවත් ඇරියා. එහෙම සිතක් තියෙනවනේ. ඒක තමයි කියන්නේ අෂ්ටලෝක ධර්මෙට කම්පා නොවීම කියලා කියන්නේ ඒකට. නින්දා ප්‍රශංසා මේ දෙකේදීම තුලා භූතෝ තරාදී වාගේ හිටියොත් ප්‍රශංසා කරනවා කියලා උඩට යන්නත් හොඳ නෑ. නින්දා කරනවා කියලා පාලට යන්නත් හොඳ නෑ. දෙපැත්තම ඕම තියෙන්න ඕන. එතකොට සැනසෙල්ල තියෙනවා. මොකද කන්ද නැග්ගොත් පල්ලන් තියෙනවා. නගිනකොට ඕක තේරුම් ගන්න ඕන. කන්දක් නගින්නේ කොයි මොහොතේ පල්ලමක් එයිද දන්නේ. ඒකට සූදානම් පිට නගින්න ඕන. එතකොට ගැටලුවක් නෑ. මොකද මේ ලෝකේ දකින්න ඔක්කොම සුදු නෑ. වටේ ඉඳලායි කුමන්ත්‍රණ කරන්නේ. වටේ ඉඳලායි. ඔක්කොම සුදු නෑ. මූණට ඉනා වෙච්ච කෙනා තමයි පස්සට බයින්නේ. අපි තේරුම් ගන්න ඕනේ. අපි අපේ ගමන පිරිසිදු කරගත්තොත් අපි අවංක නම් මගේ ළඟ ಗುಣධර්ම තියෙනවා නම් ධම්මෝහවේ රක්කති ධම්මචාරය. වැස්ස වෙලාවේ කුඩයක් තිබුණොත් ඔළුව බේරෙනවා. වැස්ස ධාරානිපාත වැස්ස වෙලාවේ කුඩයක් තිබුණොත් ඔළුව බේර ගන්න පුළුවන්. ඒ වාගේ Taman ධාර්මිකව ජීවත් වෙනවා නම් අවංක නම් එයා රකින්න ධර්මයේ විචින ආරක්ෂා කරනවා. වැටෙන්න දෙන්නේ නැහැ. අද මිනිස්සු විශ්වාස කරන්න බෑ. හරි කළගුණ කියනවා මේ මෙච්චර බණ කියන රටේ. කළගුණ කියනවා. ඇත්තට දැන් සත්තු හොඳයි. දැන් මේ අවුරුද්දේ දලදා පෙරහැර පෙන්වුවේ නෑනේ. නුවර මන්ත්‍රීතුමා දන්නවා පෙන්වුවේ කවද? අර ඇතාව. ඌ කොච්චර කළගුණ දන්න සතෙක්ද බලන්න. ඌ ලොරියේ යන්නේ නැහැ. නැදුම් ගමුවේ. මයිසූර් පැලස් එකෙන් අපිට ලැබුණේ. මයිසූර් මේ සිටුවරයාට වෙදකම් කළා මේ පිළියන්දල නායකාඳු. ඒ ලෙඩේ සනීප වුණාට ලැබිච්ච තෑග්ග. ඇත්පැටියා. ඌ පයිමයි යන්නේ. ඇත්ගොව්වා නෙමෙයි මේ ඇත්ගොව්වා ඇතාව ගෙනියනවා නෙමෙයි ඇතා තමයි ඇත්ගොව්වව ගෙනියන්නේ. ඌට ඕන විදිහ තමයි යන්නේ. යන පන්සල් තියෙනවා. කණ්ඩ දුන්නු පන්සල් මතකයි. ගීලා දන ගන්නවා. හොඬවැල උස්සලා කෑ ගන්නවා ආවා කියලා. කාලා ඉවර වෙලා පිරිතුත් කියලා ඌට නිකන් හරි නැගිටලා ගහකට ඒත්තු වුණොත් එදායි පන්සලේ යන්නේ නැහැ පාකින්. ඇත්ගොව දන්නවා මූ අද ගෙනියන්න ඊට පෙරහැරුණත් කමන්න ඌ ඉන්නවා යන්නේ නැහැ. නට ඉන්නවා ඌ දන්නවා මේ කණ්ඩ දුන්නු තැන්. කණ්ඩ දුන්න. ඒ සෝබිතා ආඳුරු දවසක් කියනවා රෑ හරි වැඩක් වුණා. සමහර දාට මේ වාගේ පොය දවස්වලට උදේ පාන්දර සිල් ගන්නේ අය බලු පැටව ගෙනල්ලා දානවා පන්සලේ. පන්සලක එක බල්ලෙක් හිටියට කමක් නැහැ. බල්ලෝ 20ක් උතර හිටියොත් අවස ගන්ටාරේ ගන්න බෑ බල්ලෝ ටික පුරේතෝ බලු පූජා. උම්ගේ අටගිරියෙන් කෑ ගන්නවා. චෛත්‍ය දන්නේ නැහැ, බෝධිය දන්නේ නැහැ, මුං මොකක්වත් හැම තැනම ජනා කරනවා. ඌ දන්නේ නැහනේ. කකුල් දෙකේ බල්ලෝ මොකද කරන්නේ? ඒක පාගලා හැම තැනම ඇදගෙන යනවා. ඉතින් ගඳයි. උන්ටත් බඩගිනි. උන් ඉල්ලන්නේ නැහනේ යාපාලනේ සාදු බඩගිනි කියනෝනේ අපි දැන ගන්න ඕනේ ඌටත් කඩ දෙන්න. ඉතිරි වෙච්ච ඒවා ඔක්කොම අනලා ඌට දෙන්න. උන්ට දෙනවා. නමුත් එක බල්ලෙක් ඉන්නවා හරි කරදරයි ඌ සෙරෙප්පු උස්සනවා. මේස් කුට්ටන් ලේස් ඔක්කොම කනවා. සෙරෙප්පු කනවා ඌගේ වැඩේම සෙරෙප්පු කනවා. කරදරයි. ඒ නිසා දවසක් නායක ආඳුරු අවශ්‍ය ගමනක් යන්න ලෑස්ති වෙද්දී ඒ බල්ලා මාව කාර් එක ළඟට දාගත්ත කාර් එක.
දැන් යනවා. අපේම පන්සලක් හොඳට කණ්ඩ තියෙන පන්සලක්. කණ්ඩ තියෙන තැනක බල්ලෙක් දාන්න බැට උතුරන්න දාන්න තියෙන. කිව්වා ටිකක් බෑලා බලලා වරෙන් කොල්ලට කිව්වා බෑලා බලපන් නායක ආඳුරුෙම පේන්නේ ඉන්නවද කියලා. ඒ ආඳුරුත් හරි වීලුකාරයෙක්. කොල්ලා බොහොම රවුමක් ගාලා එලකුවා නායකානේ බලු බල්ලෙක් නැහැ. බල්ලෙක් නැද්ද? එහෙනම් අඩුවක් මූව දාලා වරේ. බල්ලෙක් නැත්තම් අඩුවක් දාලා වරේ කිව්වා. දැන් මාස 3ක් විතර ගියා. මේ රටේ තියෙන කලබලෙක් ඒ ආඳුරට බල්ලා මතක නැහැ. එදා ඒ පන්සලේ නායකන්ගේ උපන්දිනේ. සොබිතාඳුරු බණ වැඩියා. ධර්මශාලාව මේ ආවාසය ළඟින් බහිනකොට පන්සලේ නායක ආඳුරුත් වැඩියා. සභාපතිත් ආවා, බෙර කණ්ඩායමත් ආවා, මුතු කුඩෙත් ආවා, පාවඩකාරයොත් ආවා. දායකයොත් ආවා, ඒ ඇසේ බල්ලත් ආවා. ඌ ඇවිල්ලා උඩ පැනලා සිවුරෙන් ඇදලා කුරුම් ගාලා බිම නලියනවා. සෙනඟ බලනවා මූට මොකද උනේ? අර සෙනඟ මැද්දේ නායක ආඳුරු කෑ ගැවුවනේ බල්ලා දාපු එක අල්ලගත්තා. බල්ලා දාපු එක අල්ලගත්තා. මට කියනවා බලපන් ඉඳුල් දීලා මේම නම් බුරියානි දුන්නොත් කොහොම නටයිද? ඉඳුල් කාලා මතකේ. මට කණ්ඩ දුන්නු කෙනා ආවා. මට කණ්ඩ දුන්නු දෙයියා ආවා. ඌගේ මතකේ. මිනිස්සු වෙච්ච අපි වදපු අම්මා තාත්තට ඇඟිල්ල දික් කරන අපිට මොනවද කළේ කියලා අහනවා. ඒම මට්ටමකට අපි ඇවිල්ලා අපිට මොනවද කළේ කියලා. ඇත්තට මොනවද නොකළේ දෙමව්පියෝ. තාත්තා වාසගමක් දීලා ගියානේ. ඒ වාසගම නැත්තම් වැඩ කරන්නද? වාසගමක්. ඒ නිසා අපි කළගුණ සලකන පිරිසක් වෙන්න ඕන. අපිට යම් අවස්ථාවලදී උදව් කරපු උපකාර කරපු අයට අපි ආදරෙන් කතා කරන්න ඕන. වැඩ වැඩි තමයි. නමුත් ඒකටත් වෙලාවක් තියෙන්න ඕන. කතා කරන්න ඕන. ඒ කතාව පුප්පබානි මල් වාගේ කතාවක් වෙන්නත් ඕන. ඒ කතාව මధుර බානි ආගෙන ඉන්න කෙනාගේ කනට ඒ කතාව තවසරයක් ඇහුවොත් හොඳයි කියලා හිතෙන්න ඕන. මధుරයි. අධයංගමා ඒ කතාව සිත සනසන්න ඕන. සිත වනසන කතාවක් නෙමෙයි. සිත සනසන කතාවක්. සුභාසිතාචයා වාචා දෙලොවම දියුණු වෙන කතාවක්. දිනන කතාවක්. සත්‍ය වාචා ඇත්ත කතාවක්. අන්න ඒ බඳු කෙනාගේ කතාවට මලක පැණි තියනවා නම් බඹරුන්ට වරෙන් කියන්න දෙයක් නැහැ. පැණි තියෙන මලට බඹරු නිකම්ම යනවා. වරෙන් ගන්න ඕනේ නැහැ. පැණි තිබුණොත් විතරයි. ඒ වාගේ අපි අපේ ජීවිතය අර්ථවත් කරගත්තොත් අපේ ජීවිතේ යම්කිසි දැක්මක් තිබ්බොත් අපි කරා පිරිස එකතු වෙනවා. ඒක වළක්වන්න බෑ. මේ රටේ මෙච්චර කාලයක් වෙච්ච ඒවා හොඳට කල්පනා කරලා බලන්න. හොඳට කල්පනා කරලා. කතාවෙන් ජයගත්තා ඉන්නේ. ඇත්තෙම කියනවනම් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කතාවෙන් ජයගත්තා. ඒ කතාව ඔච්චලස් ලෑස්ති වුණා කතාවට. කතාවට ලෑස්ති වෙනවා. ඔයලා බලනවා කරුණු තොරතුරු. ඒක තමයි කතාව කියන්නේ. දැන් කොටිගාවත්තේ සද්ධාතිස්ස නායක ආඳුරු බණට මේ රජගෙදර බණට ගියත් කොහේ බණට ගියත් මෙන්න මෙච්චර විතර කොළ කැල්ලක් තියෙනවා. ඒ කොළේ මෙන් පෙරලන්න පුළුවන්. පැයක බණ තියෙනවා. පැයක බණ තියෙනවා. ඒකයි ගලාගෙන ආවේ අලුත් දෙයක් නැත්නම් එකම දේ කියවෙන්නේ. ඉස්සරම ගුවන් විදුලි සංස්ථාවේ බණ තියෙද්දි බදාදායි ඉරිදායි විතරනේ පිටු 16ක් ලියන්න ඕන. ඉස්සර තිබුණා එම ක්‍රමයක්. පිටු 16ක් දේශකයා බණ ලියලා බණේ තැපෑල දාන්න ඕන. එතකොට මණ්ඩලයක් හිටියා. ඒ මණ්ඩලෙන් ඒ බණ ටික බලනවා.
ගාථාව නිදාන කතාව ඒකට හරියන්න ජාතක කතාවේ කැලලක ඒකට ලෝවැඩ සංග්‍රහයේ කවියක් චරිත කතාවක් මේ ඔක්කොම අඩංගු වුණාම තමයි සාර ගර්භ වෙන්නේ. අර්ථවත් දෙයක් වෙන්න ඕනේ. ඉදිරියට ගණ්ඩ දෙයක් තියෙන්න ඕන. ඒ නිසා අපි හැමතිස්සෙම පවට ලැජ්ජයි. පවට බයයි එහෙම જાතියක්. වෙන රටවල් වගේ නෙමෙයි අපි හරි පවට බයක්. අපි පවට ලැජ්ජයි. ඒකනේ ලෝකේ අපිට ලොකු ගෞරවයක් තියෙනවා කොයි ගියත්. අපි ලැජ්ජ බය ඇතුව ඉපදිච්ච අය. දැන් මේ සංකර වීගෙන යන සමාජයේ ලැජ්ජ බය නාර කපලද මන් දන්නේ. දැන් එන අයගේ එනකොටම කපල යවනවත් දන්න ඒ නාරේ. ලැජ්ජ බය නැහැ. ලැජ්ජයි බයයි කියන එකට කිව්වා දේව ධර්ම දෙයියෝ ළඟ තියෙන. ලැජ්ජ බය තියෙන කෙනාව තමයි පේන්නේ දෙයියෙක් ඇටියට. අපි කියන්නේ මේ මිනිස්සු දෙයියෝ ආ. ඒ දෙයියෙක් වාගේ ලෝක පාලක ධර්ම. මේ ලෝකේ මේ විදියටවත් පාලනය වෙලා තියෙන්නේ ලැජ්ජයි බයයි. ওই දෙක නැත්තම් ලෝකෙ මේම නෑ විනාසයි. කොච්චර කවුරු කිව්වත් අපි තාම ලැජ්ජ බය තියෙනවා. අපි ඇඳුමක් ඇඳත් ලැජ්ජ බය ඇතුව අඳින જાතියක්. පාරේ ගියත්. ඒ නිසා දියුණුව කියලා කියන්නේ හැමතැනකම බුදුහාඳුරු දේශනා කළේ තමන් ගැන තමන් ප්‍රතිවේක්ෂා කරනවා. මොන වගේද කිව්වොත් කණ්ණාඩියේ මූණ බලනවා වගේ. උදේට දාවල සමහරු පැය 24 වයි කණ්ණාඩිය බලවල ඉන්නේ. දැලි තියෙනවද රැවුල කැපිලාද බලනවා අත ගන්නවා පිය දානවා පවුඩර් ගන්නවා. ඒ වගේ සිත බලන්න ඕන. පොඩි රාහුල ආන්දරන්ට කිව්වේ රාහුල දන්නවද කණ්ණාඩිය තියෙන්නේ මොකටද? මේ අවුරුදු 7 සාමාන්‍යර පොඩි නමක්. ගී කාලේ පුතා. මේ තාත්තා. දැන් බුදුහාඳුරු පොඩි නමකින් අහනවා රාහුල කණ්ණාඩි තියෙන්නේ මොකටද? පච්චවෙක්කන්තෝ බන්තේති ස්වාමීනි කණ්ණාඩි තියෙන මූණ බලන්න. පැවිදි වෙච්ච අපි මේ ඉස්සරහවුල් කැපිලාද කියලා බලනවා. ගියෝ ඒක ඉතින් තමන්ගේ ලස්සන බලනවා. ඒකටයි තියෙන්නේ. රාහුල එමනම් මේ අපේ ශරීරයේ කණ්ණාඩියක් තියෙනවා රාහුල දන්නවද? පොඩි ආඳුරු කල්පනා කළා. ශරීරයේ කොයිද කණ්ණාඩි තියෙන්නේ? අනේ ආඳුනේ මන් දන්නේ නැහැ. ඒක තමයි සිත. සිත නැමැති කැඩපතෙන් නිතර බලන්න. මොනවද බලන්නේ? මගේ කාය කර්ම මං ශරීරයෙන් කරන වැඩ මේක හොඳද නරකද? මේකෙන් මට යහපතක්ද අනුන්ට යහපතක්ද? මේකෙන් අපි දෙගොල්ලොන්ටම විනාශයක්ද? එහෙනම් ඒ වැඩ කරන්න එපා. දෙගොල්ලොන්ටම යහපතක් නම් හොඳක් නම් අන්න ඒක කරන්න. යමක් කතා කරන්න කලින් බලන්න. වාචාය මේ මන් දැන් මේ කරන කතාවෙන් මට ඇන ගන්න වෙයිද? වැඩිපුරම වෙනසෙන්නේ කටින් කියනවනේ. මේ ශරීරයෙන් වැරදි 10යි නේ තියෙන්නේ. කයෙන් කරන්නේ වැරදි 3යි. 1 කිලෝ 150 තිබුණත් කයෙන් කරන වැරදි 3ට තමයි ඔක්කොම ඇතුළත් වෙන්නේ. පානඝාතයයි, සොරකමයි, අනාචාරයි. ඕක තමයි කයෙන් කරන්නේ. සත්තු මරණ එකයි, අනුන්ගේ දේව උස්සන එකයි, පෞල් කඩා කප්පල් කරගෙන අනාචාරය යෙදෙන එකයි. කටින් කරන වැරදි 4ක් තියෙනවා. ඒක තමයි භයානක. බොරුව, කේලම, හිත රිදෙන වචන, සම්පප්පලාප. බොරුව. ඊළඟට කේලම් කියනවා. කේලමට කේලම් කියලා බිඳෝලා මොනවාරි ඉල්ලනවා. කේලම් කියන්නේ නිකමට නෙමෙයි. මං ඔයාට ආදරේ නිසා කියන්නේ මේම එකක් කියනවා කියලා ඔයාට බඩක් කියන්න කියලා කේලම කියලා මොනවාරි ඉල්ල ගන්නවා. කේලම් කිව්වා කියලා ඒවා පිළිගන්න එකත් මෝඩකම. විමසිලිමත් වෙන්න. ඊළඟට පරුෂ වචන කියන්නේ ඊට රිදේන වචන තියෙනවා. පීයෙන් ඇන්නට සමාන වචන තියෙනවා. සමහරු කියනවා ඊට වඩා හොඳයි මගේ බෙල්ල කපලා දැම්මා. ඒ වචන බෑ. ඊළඟට එකක් තියෙනවා අද මුළු ලෝකෙම කරන එකම අකුසලයේ තමයි සම්පප්පලාප.
වයර් එකක් කනේ ගාගෙන කියවනවා කියන මොනවා කතා කරනවද? දැන් මේ බෞද්ධ ආලෝක මාවතේ ඉන්න එක කතරගමට ටෙලිෆෝන් කරලා අහනවා කෑවද කියලා. නෑ කිව්වොත් යවන්නද? බඩගින්නම් කතරගම කයි. ගෙදරට ආපු එකකින් ආපන්කෝ කනවද කියලා. ඒ සද්ද කාම මොකද හැමතිස්සෙම අර සද්දේ ඕනේ කනට. දැයට බලන්න විපක්ෂ නායකතුනි පන්සලේ පොඩි නමලක් දැන් එහෙමයි අදන්න ඒත් ළමයිනේ. රෑ 1 2 පඩි පෙළවල් වල වාඩි වෙලා මේම කරලා කරලා ඇනෑන ඉන්නවා. ළඟින් ගියත් ඇහෙන්නේ මොනවා කතා කරනවද කියලා. මේ ළඟින් ගියත් ඇහෙන්නේ. සමහරු සැතපෙලා කියලා ඔළුවේ ඉඳලා ඔක්කොම පොරෝගෙන ඇතුලේ තියන කොටනවා. ගාන්න බෑ. බනින්නත් බෑ. බැන්නොත් එයා එක්ක ඉන්න බෑ. මේ අකුසලයක්. සද්ද කාම. ඒ කනත් ඉවරයි, මනසත් ඉවරයි, නින්දත් ඉවරයි, සල්ලිත් ඉවරයි. ඒවා මොකක් හරි පාලනයක් එන්න ඕනේ ළමයින්ට. පිට රටවල එහෙමයි. මේ කිසි දෙයක් නැහැනේ පාලනයක්. දැන් අර මට මාත්‍යේ පෙන්නුවේ මේවා කිව්වට කමක් නැහැ ඉගෙන ගන්නයි කියන්නේ. ගේම් ගාන ගමන් ගෑන් ළමෙක් නැගිටලා යට ඇඳුම පෙන්නගෙන නටනවා. ඒකෙල්ල යට ඇඳුම පෙන්නනකොට මේ කොල්ලෝ ටික මොකද කරන්නේ? ඒකිට සල්ලි දානවා. මේ යට ඇඳුම පෙන්නුවට දවසකට බර ගාන කම්බ කරනවා. මේ ෆෝන් එකේ. මට මේ මාත්‍ය පෙන්නුන ආඳුනේ අපේ ගෙවල් වලත් මේවා තමයි බලන්නේ. තව එකක්. මේවා මොකක් හරි කතා කරන්න ඕනි පාර්ලිමේන්තුවේ හරි. මේ මූණු පොතේ බණ තියෙනවා. දැන් අපේ බණත් ගොඩක් තියෙනවා. දැන් මෙතන බණක් තියෙනවා ඇසිය යුතු බණ කතාවක්. මැද්දේ තියෙනවා වල් කතා. ආයි මේ පැත්තේ බණ කතා. දැන් මේ තාත්තා කෙනෙක් කොච්චර ඒ තාත්තට රිදිලාද කියනවා නම් තාත්තා කෙනෙක් ඇවිදින් මේ කොරෝනා කාලේ මමත් වාඩි වෙලා බුලත් විතක් කකා හිටියා. මේ මිනිහා ඇවිල්ලා මොකද කළේ? ෆෝන් එකක් මගේ කනේ ගාලා මිනිහා ගියා එළියට. මගේ ළඟ හෑන්ඩ්ෆෝන් මොකක්වත් නැහැ. එයා මගේ කනට වයර් එක ගාලා ගියා. මම දැන් බය වුණා මේ කොරෝනා කාලේ මොකක් හරි මගේ බණක් වැරදිලාද මොකක් හරි කියවිලාද දන්නේ නැහනේ. අපිත් කටෝද නැතිකමට. වල් කතා. මොකද්ද යන්නේ? දුව තාත්තා එක්ක කරන වැඩක් ගැන. දුව. දැන් මට මේක කේන්තියට මම මේ ගලවල දාලා අර මිනිස්සු ඉගෙන ගත්ත මිනිහෙක්. තරුණ තාත්තා කෙනෙක්. මම වෙයි මාත්තු මේ අඬනවා ආඳුනේ. අපේ ගෙදර දුව මේක හැමතිස්සෙම කනේ ගාගෙන ඉන්නවා. දැන් අද මේක ගාගෙන ඉඳලා කෙල්ලට නිින්ද ගිහිල්ලා. මම නිකන් අරන් ඇව්වා. යන්නේ මේක. දැන් මට ගෙදර ඉන්න බයයි. දැන් මේ කතාව ආපු තරුණ දුවගේ මනසට තාත්තව පේන්නේ අර විදියට. වෙනදා දුව මගේ පුටුවේ අඬේ වාඩි වෙනවා. මගේ මූණ අත ගන්නවා. දැන් මට බයයි. මමත් ඇව්වනේ. වැරදෙන්න යන්නේ තප්පරයයි. ඇයි මේ කාම ලෝකේ? වැරදෙන්න යන්නේ තප්පරයයි. මම දැන් ගෙදර ඉන්නේ නැහැ. නෝනා කඩේ යනවා නම් එයාගේ පස්සේ මං යනවා. මං ආඳුනේ ඉදිරියට ඇවිල්ලා පන්සලවත් අතු ගගා ඉන්නම්. වැරදෙන්නේ තප්පරේ. ඊට පස්සේ මුළු ජීවිතේම ඉවරයි. ඔන්න මේ අපි සමාජයට දීලා තියෙනවා කොරෝනා කාලේ. මොනවද අපි දීලා තියෙන්නේ? වනසණ්ඩයි ඔක්කොම අදලා තියෙන්නේ. බුදුහාඳුරු දේශනා කළේ සමාජය ධාර්මික වෙන්න නම් බොහොම හොඳ පාලනයක්. දුර දකින්න නුවණක්. දරුවෝ ගැන හිතන්න ඕන. වැරදෙනවා. දැන් මේ ෆෝන් එක නිසා මේ දවස්වල කොච්චර ප්‍රශ්න ආවද? අම්මයි තාත්තයි හැමතිස්සෙම කෑ ගන්න ඉගෙන ගනින් කියලා. ඇයි ඒ? මං විඳින දුක උඹ විඳින්න එපා. අපේ තාත්තට තිබුණ නැහැ. උඹට මං ඉන්නවා. මං විඳින දුක උඹ විඳින්න. උඹ මාත් එක්ක යන්න. මං වාගේ මිනිහෙක් නෙමෙයි උඹ මට වඩා උඩට. ඒකළු ළමයි තාත්තලා බබාලාව මේ කරේ තියාගන්න. ඇයි එතකොට කරේ ඉන්නේ කාට තාත්තට වඩා දුර පේනවා. දුර බලන්න. මේකට කෑ ගාපු නිසානේ මේ ළමයි උරණ වෙලා දැන් එකෙක් මැරුණා එල්ලිලා. ඕ ලෙවල් කරන ළමයි.
තව ළමයෙකුට කේන්තියනුයි අප්පච්චි ගැව්වේ මැරෙන්න ගැව්වා නෙමෙයි. ගාපු පාරට ඔලුවට වැදලා ඒ කොල්ලා මැරුණා. දැන් තාත්තා ඇතුළේ. පෞල් විනාශයි. පෞල් විනාශයි. සල්ලිම නෙමෙයි ජීවිතේ. සල්ලිම නෙමෙයි. අර්ථවත් ජීවිතයක්. ඒකයි කියන්නේ පෞලක් වුණාම එකතු වෙලා නෝනා මාත්‍යා ආගන්න ඕනේ. මගේ මොනවාරි වරදක් ඔයා දැක්කද? මගේ වරදක් කවුරු හරි කිව්වද? ඔයාට සැකයක් තියෙනවද මං ගැන? කියන්න මං අදා ගන්න. කොච්චර ලස්සනද පවාරනේ. මගෙන් මොකක් හරි වරදක් උඹලා දැක්කද? කියපියව. මං ඒකේ ඉඳලා කරන්නේ නැහැ. මං ගැන මොකක් හරි නරක දෙයක් කිව්වනම් මට ආදරෙන් කියන්න. ඒක නිදානයක් පෙන්නුවට සමානයි. නිදී නංව පවත්තාරම්. මගේ අඩුවක් පෙන්නනවා නම් ඒක මට නිදානයක්. අදා ගන්න පුළුවන්. නැත්තම් දන්නේ නැති කමට ඒකම කරලා අමාරු වැටෙනවා. ඒ නිසා ජීවිතේ අල්පයි ස්වල්පයි. මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතයිද. මා බලපුලුවන් කාර්ය ඔක්කොම මැරුණා. ඉන්නකම් වැඩක් කළොත් රූපං ජීරති මච්චාන. රූපේ දිරලා ගියත් නාම ගොත්තං තමන්ගේ නම පවතින. නම පවතින චරිතයක් අදා ගන්න ඕන. මිනිස්සු කතා කරන්න ඕන. අනේ අපොයි හොඳ මිනිස්සෙක්. හොඳ මිනිස්සෙක්. මනුෂ්‍යකම තියෙන්න ඕන. මනුෂ්‍ය පෙරේත නොවි, මනුෂ්‍ය මේ තිරිසන් නොවි, මිනිස්සෙක්. මනුෂ්‍ය දේව වෙන්න බෑ අපිට. මිනිස්සෙක් වුණොත් උපන් අත්භවයේදී හොඳ ප්‍රතිඵලයක්. ඒ නිසා ගෞරවේ රැක සමන්ගේ ආත්ම ගෞරවේ. ආත්ම ගෞරවේ කෙලසුණාට පස්සේ වැඩක් නැහැ. හොඳ ගෞරවණීය ජීවිතයක්. ඒ නිසා කල්පනා කරන්න. මේ රටේ හරියට බණ කියනවා. රෑ දෙකට දාන්න ඒත් බණ යනවා. කවුරු ආගෙන ඉන්නවද මන් දන්නේ නැහැ. බණ ඉවරයක් නැහැ. මීට ඉස්සර අවුරුදු 30කට විතර කලින් මෙච්චර බණ තිබුණේ නැහැ. රජගෙදර බණට ඉතින් බොහොම කැමැත්තෙන් මිනිස්සු බලාගෙන ඉන්නවා. රජගෙදර බණ ඉතින් ප්‍රේමදාස මහත්තයා පටන් ගත්ත කාලේ මට අම්මා කෙනෙක් කියනවා ජනවාරි පෝය වෙසක් පෝය බණ ඈත ගම්වල මේ වාගේ ස්ටූල් එකට සුදු රෙද්දක් දාලා ඒක උඩ රේඩියෝ එක තියලා මල් තියලා පහන් පත්තු කරලා තමයි බිම වාඩි වෙලා බණන්නේ. ඒ ඇයි සද්ධාතිස්ස නායකවරුන් ගෙදරට ආවා වගේ. පිරිකරේකුත් පූජා කරනවලු. බණ ඉවර වුණා. රේඩියෝ එකට. ඒම යෝගයක් තිබුණා. ඒ නිසා මේ අපේ විපක්ෂ නායකතුමා සමාජශීලී කෙනෙක්. ඒ නිසා කල්පනා කරන්න ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු අද නිවේදකතුමාට අමතක වුණා. අද මෛත්‍රී බුදුහාඳුරු නියත විවරණ ගත්ත දවස. අනාගතේ මෛත්‍රී නමින් බුදු වෙනවා. අදයි සංකස්ස ద్వාරෙදී ගෞතම බුදුහාඳුරු නියත විවරණයක් දුන්න. අනාගතේ මං වාගේම බුදු වෙනවා. ඒ උතුම් දවස. ඒ නිසා පටන් ගත්ත ධර්මදේශනා මාලාව අපේ අතිගරු උග්ගොඩ ධම්මින්ද නායක ආඳුරුත් මට ආරාධනා කළා. ලේකම්තුමත් කතා කළා ගියා. ඉතින් බොහොම මාන්සි වෙලා මේ දවස් ටිකේම වැඩ කරලා විපක්ෂ නායකතුමා ඉන්නේ. ඒත් පැයම වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කළා මැතිණියත් එක්ක. අපේ තිස්සත් නායක මැතිතුමා ඊළඟට අපේ ගයන්ත මැතිතුමා ඇතුළු මේ ඉන්නේ ඔක්කොම සත්පුරුෂයෝ. ආවේ බණකට කන් දෙන්න. මං ගැඹුරු දෙයක් කිව්වෙත් නැහැ. මං කිව්වේ මාසෙට සැරයක් Taman ගැන හිතන්න පිරිසිදු වෙන්න. මගෙන් වරදක් වුණාද? මං ගැන නරක දෙයක් කවුරුහරි කිව්වද? මං ගැන සැකයක් තියෙනවද කියන්න මං අදා ගන්නම්. එතකොට තමයි ගමන ලස්සන. ඉතුවක්කාරකම්, උද්දච්චකම්, පඬිතකම් කරන්න ගියොත් වැඩේ වරදිනවා. දෙයට තීරුම් අරගෙන බුද්ධිමත්ව වැඩ කළොත් මෙලවත් ජයගෙන, පරලොවත් ජයගෙන, සසරත් ජයගෙන, කෙලෙසුත් ජයගෙන, මාරයත් ජයගෙන අන්තිමට පතන බෝධියකින් අමාමා නිවන් දකින්නත් මේ පින උපකාර වෙනවා. එමන රණසිංහ ප්‍රේමදාස අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ ඔය ඇත්තන්ගේ නමින් මිය ගිය සැමට උතුම් නිවන් සුව ලැබේවා. එමා ප්‍රේමදාස මැතිණිය එතුමිය ප්‍රදාන කරගත්ත දෙපාර්ශවයේම ඥාතීන්ට අද මේ 16ක් බුදු වෙන මේ උදෑසන සහ සම්බන්ධ වෙච්ච ඔබ අප සැමට
දේවාශිර්වාද ලැබේවා, දේව කරුණාව ලැබේවා, අපල උපද්දරව දුරු වේවා. කොරෝනා වසංගතය නිසාද උදේ මං ආගෙන 13525ක් මැරිලා ලංකාවේ. 13525 කියලා කිව්ව අද උදේ. අපේ මිනිස්සු, අපේ නෑයෝ. ඉතින් අද මේ විපක්ෂ කාර්යාලය කරපු මේ පිම්බෙලෙන් ඒ ඇත්තන්ට සංසාරේ මේම විපතක් නොවේවා. ඒ ඇත්තන්ගෙත් භව ගමන සපවත් වේවා. රට තුල සාන්තිය ඇති වේවා, සමගිය ඇති වේවා, තියෙන ප්‍රශ්න දුරු වේවා. සියලුම රටවැසියන්ට යහපතක් වේවා. සියලු දෙනා එක අම්මගේ දරුවෝ වාගේ සමගි සම්පන්නව ජීවත් වෙන්න ශක්තිය, බුද්ධිය සැමටම පහළ වේවා. සෑම දෙනාගේ පැතුම් ඉෂ්ට වේවා, සඵල වේවා. අවසානයේ උතුම් නිවන් පිණිස මේ පින් පවතිවා කියලා පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. අනන්ත බුදු ගුණ බලයෙන්, දෙවියන්ගේ ආනුභාවයෙන්, ජය ශ්‍රී මා බෝධියේ දලදා වංශිකේ රැකවරණෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මැතිනිය ප්‍රදාන කරගත් ඔබ අප සෑම දෙනාට, සුළු සේවකයාගේ පටන් සියලුම දෙනාට යහපතක් වේවා, සැනසෙල්ලක් වේවා, විපතක් නොවේවා, සතුටක්ම ඇති වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. අවසරයි අපේ හැමදෙරෝනේ. විපක්ෂ නායක කාර්යාලය සංවිධානය කරන සිරි සදහම් සෙත ධර්මදේශන මාලාවේ 11 වන ධර්මදේශනයයි අපි ඒ ආකාරයෙන් ඔබට සමීප කළේ. අද දේශකයන්න් වහන්සේ කොරුණාව ශ්‍රී මහ බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමිපාණන් වහන්සේ. ඔබ වහන්සේට নমස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය. එසේනම් දේශකයන්න් වහන්සේ වෙනුවෙන් අෂ්ට පරිස්කාර සහ පිරිකර පූජා කිරීමට මේ ආරාධනය විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාට.